ආයුබෝවන් මම සුලෝචනා අමරසේකර අද මං ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඇක්සස් පාවිච්චි කරලා කුවරි හදන හැටි. මුලින්ම අපි බලමු කුවරි එකක් කියන්නේ මොකක්ද කියලා. කුවරි එකක් පාවිච්චි කරලා අපිට අපේ අවශ්‍යතාවයේ හැටියට ඩේටාබේස් එකෙන් රෙකෝඩ් සෙට් එකක් ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. මේ විදිහට කුවරි එකක් පාවිච්චි කරලා ඩේටා ෆිල්ටර් කරලා ගත්තට අපේ ටේබල් වල තියෙන ඩේටා විශේෂ අවස්ථාවකදී හැර වෙනස් වෙන්නේ නැහැ. අපට Microsoft Access යටතේ කුවරි ගොඩාක් ගැන කතා කරන්න පුළුවන්. ඒත් අද මම විස්තර කරන්නේ select කුවරි ගැන. select කුවරි එකේ තියෙන පළවෙනි විශේෂත්වය තමයි ඒක නිර්මාණය කරද්දිම ඒකට යටතේ තියෙන ඕනි සේරම requirement ඇතුළත් කරලා ඒක නිර්මාණය කරන්න වීම. දෙවෙනි විශේෂත්වය තමයි කිසිම වෙලාවක select query එකකින් ඒක සෑදීමට භාවිතා කරන ටේබල් වල ඔරිජිනල් data වෙනසකට භාජනය කරන්නේ නැතිවීම. මම ඕගොල්ලන්ට මුලින්ම කිව්වා query එකකින් කරන්නේ අපිට ඕනි අවශ්‍යතාවයන් අනුව දත්ත ෆිල්ටර් කරලා ලබා ගන්න එක කියලා. ඒක එහෙමනම් අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා මොකක් හරි විදියක් අපේ අවශ්‍යතාවයන් query එකට ඇතුළත් කිරීමට. මම මේ ස්ලයිඩ් එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට උගන්වන්න හදන්නේ ඒ විදිහට කුවරි එකේ අවශ්‍යතාවයන් ලියන්න උදව් වෙන සංකේත ගැන. මේදී මම හිතාගෙන ඉන්නේ එක එක සංකේතය ගැන පොඩි විස්තරයක් කරන්න. මොකද මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා එක්සැම්පල් එකක් පාවිච්චි කරලා මේ හැම සංකේතයක්ම පාවිච්චි කරන හැටි ඔයගොල්ලන්ට පෙන්නන්න. පළවෙනි සංකේතය අපි පාවිච්චි කරන්නේ අසමානතාවය දැක්වීමට. ඊළඟට අපිට සමාන විශාල හෝ සමාන අඩු හෝ සමාන කියන ගණිත සංකේත අපේ අවශ්‍යතා දැක්වීමට පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි between. between පාවිච්චි කරලා අපිට පරාසයක් දක්වන්න පුළුවන්. ඊළඟට හම්බ වෙන්නේ like operation එක. මේ like operation එක අපි පාවිච්චි කරන්නේ string variable එක. like එක හරියට සමාන ලකුණ වගේ. ඒක පාවිච්චි කළා අපිට ටෙක්ස්ට් දෙකක් කම්පෙයාර් කරන්න පුළුවන්. like එකත් එක්ක අපිට star සහ question mark එක පාවිච්චි කරන්න පුළුවන්. අපිට star එක එහෙම නැත්නම් තරු ලකුණ පාවිච්චි කරන්න පුළුවන් නොදන්නා අකුරු සමූහයක් පෙන්වන්න. ඒ වගේම question mark එක පාවිච්චි කරලා අපිට පෙන්වන්න පුළුවන් නොදන්නා එක අකුරක්. ඊළඟට තියෙන්නේ in operation එක. in කියන එක කෙටියෙන් කියනවා නම් inside list. ඔයගොල්ලන්ට පේනවා ඇති in operation එකත් එක්ක වරහන් යුගලක් තියෙනවා. මේ වරහන් ඇතුලේ අපිට කමා පාවිච්චි කරලා දත්ත කීපයක් ඇතුල් කරන්න පුළුවන්. මේ operation එක හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ දත්ත ලයිස්තු සංසන්දනය කිරීමට. ඊළඟට is null. මේක පාවිච්චි කරලා දත්තයක් නොපවතින අවස්ථා හොයාගන්න පුළුවන්. is not null කියලා කියන්නේ is null කියන එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒක පාවිච්චි කරලා දත්ත පවතින අවස්ථා හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඕගොල්ලෝ කාටත් හොඳට හුරු පුරුදු Microsoft Access user interface එක. මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ Microsoft Access software එක කුවරි හදද්දී හසුරවන්න ඕනි හැටි ගැන පොඩි දැනුමක් ලබා දෙන්න. කුවරි හදද්දී මුලින්ම ඕගොල්ලෝ create tab එක select කරන්න ඕනි. ඊට පස්සේ කුවරි design. ඒක select කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ windows එකක් හම්බ වෙනවා. ඒ window එකත් එක්කම show tables කියලා dialogs box එකක් මතුවෙනවා. මේක පාවිච්චි කරලා අපිට පුළුවන් අපි කුවරි එක හදන්න ඕනි කරන table තෝරගන්න. ඒත් වැරදිලා හරි මේ dialogs box එක නැති වුණොත් ඒ ගැන කලබල වෙන්න එපා. මොකද මේ විදිහට right click කරලා එතනින් show tables තෝරලා පහසුවෙන් මේක ආයි ලබා ගන්න පුළුවන්. දැන් ඒ dialogs box එක පාවිච්චි කරලා අපිට ඕනිම ටේබල් එකක් සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න පුළුවන්. දැන් බලමු කුවරි ඩිසයින් වින්ඩෝ එක ගැන. ඒක කොටස් දෙකකට බෙදෙනවා. උඩ තියෙන ටේබල් එක අන්තර්ගත වෙච්ච කොටසට අපි කියන්නේ ටේබල් පැනල් එක කියලා. ඊට යට තියෙන සුදු පාට කොටසට කියන්නේ ඩිසයින් පැනල් එක කියලා. අපිට තුන් ආකාරයකට ටේබල් පැනල් එකේ තියෙන ටේබල් එකකින් ෆීල්ඩ් ඩිසයින් පැනල් එකට දාගන්න. පළවෙනි එක තමයි ටේබල් පැනල් එකේ තියෙන ටේබල් එකේ ෆීල්ඩ් මත ඩබල් ක්ලික් කරන එක. දෙවෙනි ක්‍රමය තමයි ෆීල්ඩ් එක ඩ්‍රැග් කරන එක. තුන්වෙනි ක්‍රමයේ විදිහට ඩිසයින් පැනල් එකේ ග්‍රිඩ් වලින් අපිට අදාළ ෆීල්ඩ් එක තෝරන්න පුළුවන්. එතෙන්දී ඕගොල්ලෝ ටේබල් එක මුලින් තෝරලා දෙවෙනියට ෆීල්ඩ් එක තෝරන්න ඕනි. ඕගොල්ලන්ට පේනවා ඇති ඩිසයින් ග්‍රිඩ් එකේ නම් කරපු රෝස් 6ක් තියෙනවා.
පළවෙනි එක ෆීල්ඩ්. ඒකෙන් තමයි අපි ටේබල් එකෙන් query හදන්න පාවිච්චි කරපු ෆීල්ඩ් පෙන්නන්නේ. දෙවෙනි එක ටේබල්. ඒක යටතේ ඒ ෆීල්ඩ් එක අයත් වෙන ටේබල් එක පෙන්නනවා. ඊළඟට sort පාවිච්චි කරලා අපේ query එකේ data set එක ආරෝහණ හරි අවරෝහණ හරි විදියකට සකසා ගන්න පුළුවන්. ඊළඟට show. මේ යටතේ තියෙන checks box. ඒක ෆීල්ඩ් එක යටතේ අපිට හරි ලකුණ දාන්න හරි ඉවත් කරන්න හරි පුළුවන්. හරි ලකුණ දාන එකෙන් අදහස් කරන්නේ ඒ ෆීල්ඩ් එක query යටතේ අපිට දැක්වීමට අවශ්‍ය බව. ඊළඟට criteria. criteria එක යටතේ අපිට අවශ්‍ය කරන අවශ්‍යතා අපි query එකට ඇතුල් කරනවා. අන්තිමට තියෙන්නේ O. මේ යටතේ අපි ඇතුල් කරන්නේත් අපේ අවශ්‍යතාවය. හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ අවශ්‍යතාවයන් කීපයක් AND ඔපරේෂන් එකෙන් සම්බන්ධ කරද්දී ඒ හැම අවශ්‍යතාවයක්ම criteria row එක දිගේ එක දිගට සඳහන් කරන්න. හැබැයි O ඔපරේෂන් එකෙන් සම්බන්ධ කරන විට ක්‍රයිටීරියා වල ඉඳලා පහළට ලියාගෙන යන්න. ඒ කියන්නේ O එකෙන් පස්සේ නම් නොකරන ලද හැම row එකක්ම O ඔපරේෂන් වලට වෙන් කරලා තියෙන බවයි. දැන් අපි උදාහරණයක් පාවිච්චි කරලා ඉහත කතා කරපු ඔක්කොම දේවල් ප්‍රැක්ටිකලි කරලා බලමු. කතා කරන එක්සැම්පල් එක මෙන්න මේ Food City database එක මත තමයි ගොඩනගලා තියෙන්නේ. ඒකේ ටේබල් තුනක් තියෙනවා. පළවෙනියෙන් dealer table එක. ඒකේ D code, D name, D address, tel number කියලා ෆීල්ඩ් හතරක් තියෙනවා. primary key වෙන්නේ D code. මේ තියෙන්නේ ඒ ටේබල් එකේ දත්ත පවතින ආකාරය. මේ තියෙන්නේ item table. ඒකේ I code, I name, availability කියලා ෆීල්ඩ් තුනක් තියෙනවා. primary key එක වෙන්නේ I code. මේ තියෙන්නේ buying information table එක. ඒකේ I code, D code, amount, unit price, buying date කියලා ෆීල්ඩ් පහක්. I code සහ D code කියන ෆීල්ඩ් දෙක එකට එකතු වෙලා ඒකේ primary key එක හදලා තියෙනවා. මේ table එකිනෙකට සම්බන්ධ. dealer table එක D code එක හරහා buying information table එකට සම්බන්ධ. ඒ වගේම item table එක I code එක හරහා buying information table එකට සම්බන්ධ වෙනවා. question 1 buying information table ඇති සියලුම දත්ත ලබා ගන්න. create query design. අපිට query එක හදන්න ඕනි වෙන්නේ buying information table එක. ඒකින්ද මම ඒක select කරලා add කරනවා. ඔයගොල්ලන්ට පේනම ඇති ටේබල් පැනල් එකේ තියෙන ටේබල් අනුරුවේ අපේ ෆීල්ඩ් ඔක්කොම සඳහන් වෙනවා. ඒ ෆීල්ඩ් ඔක්කොටම උඩින් තරු ලකුණක් තියෙනවා. මේ තරු ලකුණ යොදාගන්නේ ටේබල් එකේ තියෙන හැම ෆීල්ඩ් එකක්ම පෙන්වන්න. ඒ හින්දා මම එකම ෆීල්ඩ් එකකටවත් ඩබල් ක්ලික් කරන්නේ නැතුව තරු ලකුණට ඩබල් ක්ලික් කරනවා. දැන් query එක නිර්මාණය කරලා ඉවරයි. අපිට තියෙන්නේ save කරන්න. ඒ සඳහා query 1 එක කියන තැන right click කරලා save කියන එක තෝරනවා. එතනදී query එකට නමක් අහනවා. මම Q1 දීලා enter කරනවා. විස්මයාර්ථ ලකුණ පාවිච්චි කරලා query එක run කරන්න පුළුවන්. එන්නේ අපේ output එක. question 2 buying information table එකේ ඇති D code, I code හා unit price column වලට අදාළ සියලුම දත්ත ලබා ගන්න. query එක හදන්න ඕනි වෙන්නේ buying information table එක විතරයි. ඒ හින්දා මම ඒක select කරලා add කරනවා. ප්‍රශ්නයට අනුව අපිට අවශ්‍ය වෙන්නේ D code, I code හා unit price column විතරයි. ඒ නිසා table අනුරුවේ D code, I code, unit price field තෝරලා double click කරනවා. දැන් තියෙන save කරන්න query 1 කියන තැන right click කරලා save තෝරලා Q2 කියලා නම ඇතුල් කරලා OK කරනවා. විස්මයාර්ථ ලකුණ පාවිච්චි කරලා run කරනවා. මේ තියෙන්නේ output එක. question 3 I code, D code, unit price, amount හා amount unit price දෙකේ ගුණිතය total price less ලබා ගන්න. I code, D code, unit price හා amount කියන field තියෙන්නේ buying information table එකේ. ඒක හින්දා මම ඒක table panel එකට add කරා. ඒ වගේම I code, D code, unit price, amount කියන ඒවා table අනුරුවෙන් double click කරලා design panel එකට දාගත්තා. දැන් අපිට තියෙන්නේ ගුණිතය ලබා ගන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා අනිවාර්යෙන් query එක save කරන්න ඕනි. මම ඒක Q3 විදියට save කරා. දැන් තමයි අපි amount එකේ unit price එකේ ගුණිතය ලබා ගන්න යන්නේ. ඒ සඳහා field row එකේ මුලින්ම හම්බ වෙන හිස් කොටුවට ගිහිල්ලා එතෙන්ට right click කරලා build කියන එක තෝරනවා. ඒ තේරීම තුලින් expression builder dialog box එක ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා expression builder එකේ අපේ query එක සඳහන් වෙනවා. ඒකට click කරාම ඒ query එකට අදාළ field ටික අපිට පෙන්නනවා. එන්න ඒ field list එකෙන් මම amount එක හා unit price එක තෝරනවා. amount star unit price. දැන් OK click කරනවා.
ඔගොල්ලන්ට පේනවා ඇති අපි ටයිප් කරපු ඉක්වේෂන් එක දැන් අදාළ කොටුවට ඇවිල්ලා තියෙනවා. හැබැයි කොලම් එකේ නම දාලා තියෙන්නේ EXPR1 කියලා. expression 1. හැබැයි අපිට දැන් ඕනි ඒක total price කියලා rename කරන්න. ඒ සඳහා මම EXPR කියන එක වෙනුවට total price කියලා type කරනවා. මෙතෙන්දී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න colon එකට හානියක් නොවන විදියට rename කිරීම කරගන්න. දැන් නැවත වතාවක් query එක save කරලා run කරනවා. මේ තියෙන්නේ අපේ output එක. ඔයගොල්ලන්ට පේනවා ඒකේ total price කියලා amount එකේ unit price එකේ ගුණිතය පෙන්නලා තියෙනවා. Q4 I code D code unit price amount හා category ලබා ගන්න. මේ category යටතේ low high සටහන් කළ යුතු අතර unit price අගය 75ට අඩු හෝ සමාන නම් low වැඩි නම් high ද ලබා දෙයි. මෙහි I code D code unit price amount කියන ඔක්කොම field තියෙන buying information table එකේ. ඒ හින්දා අපි ඒක table panel එකට add කරගන්නවා. ඊට පස්සේ I code D code unit price amount කියලා query එක හදන්න ඕනි කරන field ටික design grid එකට add කරගන්නවා. දැන් මම මේක Q4 කියලා save කරගන්නවා. category field එක හදන්න ඉස්සෙල්ලා save කරගන්න එක හුඟක්ම අත්‍යවශ්‍ය කාර්යයක්. මොකද එහෙම නැත්නම් expression build එකේ අපේ query එක පෙන්වන්නේ නැති වෙනවා. ඉස්සර ප්‍රශ්නේ වගේම field row එකේ දිගට ගිහිල්ලා මුලින්ම හම්බ වෙන හිස් කොටුවේ right click කරලා build option එක select කරනවා. දැන් අපිට expression builder එක පාවිච්චි කරලා category column එකට data එන විදිහ සටහන් කරන්න පුළුවන්. ප්‍රශ්නයේ විදිහට unit price එක 75ට අඩු හෝ සමාන නම් low කියලත් වැඩි නම් high කියලත් මේ column එකේ සටහන් කරන්න ඕනි. ඒ සඳහා if කියන access වලින් ලබා දෙන function එක පාවිච්චි කරන්න පුළුවන්. if එක අපිට Excel වල හම්බ වෙන if function එකමයි. මේකෙන් අපි දීලා තියෙන තත්වයන් සලකලා බලලා record group වලට කඩනවා. ඊට පස්සේ ඒ අදාළ group එකට ගැලපෙන ක්‍රියාකාරකම ඒ group එකට ලබා දෙනවා. function ගිහිල්ලා එතනින් built-in function තෝරලා අපිට if එක ලබා ගන්න පුළුවන්. අන්තිමේදී all category එක යටතේ තියෙන if එක තෝරලා ඒකට double click කරලා අපිට ඒක expression builder window එකට ලබා ගන්න පුළුවන්. if function යටතේ අපිට expr true part false part කියලා කොටස් තුනක් හම්බ වෙනවා. expr කියන්නේ expression එක. expr යටතේ අපි group එකක් සෑදීමේදී බලාපොරොත්තු වෙන අවශ්‍යතාවය සඳහන් කරනවා. true part එක කියලා කියන්නේ අදාළ group එකට අයිති ක්‍රියාකාරකම. සමහර විට නමක් වෙන්න පුළුවන්. false part එක කියලා කියන්නේ ඒ group එක නොවන අනිත් group එකට අදාළ වෙන ක්‍රියාකාරකම. මම දැන් if condition එක අපේ example එකට ගැලපෙන ආකාරයට ලියන්නයි හදන්නේ. මුලින්ම if function එකේ expr කියන තැනට ගිහිල්ලා එක සැරයක් ක්ලික් කරනවා. ඔයගොල්ලෝ ඒක හරියටම කරා නම් ඒ කොටස නිල් පාටින් දිස්සනවා. මගේ expression එක වෙන්නේ unit price කුඩා හෝ සමානයි 75 කියන එක. unit price එක ලබා ගන්න මම මගේ query එක open කරනවා. ඊට පස්සේ ඒක යටතේ unit price කියන එකට right click කරනවා. ඊට පස්සේ කුඩා හෝ සමානයි. මේ කුඩා හෝ සමාන ලකුණ අපිට keyboard එකෙන් ලබා ගන්නත් පුළුවන්. expression builder එකෙත් සඳහන් වෙනවා. දැන් true part කොටසට ගිහිල්ලා ඒකේ මැදින් click කරනවා. එතකොට ඒකත් නිල් පාටින් පෙන්නනවා. true part එක වෙන්නේ අපි expression එක යටතේ ලියපු condition එක තෘප්ත කරන record වලට අයත් වෙන ක්‍රියාකාරකම. උදාහරණ හැටියට අපිට අවශ්‍ය වෙන්නේ low කියලා පෙන්눔 කරන්න. ඒ නිසා මම true part එක යටතේ low කියලා සඳහන් කරනවා. මේක text එකක් හින්දා මම ඒක සඳහන් කරන්නේ double quotation අතරේ. අපිට ඒ ආකාරයටම false part එකත් select කරගන්න පුළුවන්. false part එකට එන්නේ expression එකෙන් දක්වපු condition එක තෘප්ත නොකරන record වලට යෙදෙන ක්‍රියාකාරකම. අපේ example එක හැටියට අපිට ඕනි කරන්නේ high කියලා පෙන්눔 කරන්න. ඒ හින්දා false part එක වෙනුවට high කියන එක double quotation එක
එක මං අතුල් කරනවා. මෙතෙන්දි ඕගොල්ලෝ හොඳට බලන්න EXPR එක, true part එක, false part එක කමා වලින් වෙන් කරලා තියෙනවා. හදිස්සියේවත් එඩිට් කරද්දි අපි අතින් ඒ කමාවක් අහක් වුණොත් අනිවාර්යෙන් ඒ කමාව අන්තර්ගත කරන්න ඕනි. එහෙම නැති වුණොත් ඕගොල්ලන්ට syntax error එකක් Microsoft Access වලින් ලබා දෙයි. ඕකේ කරලා expression එක අදාළ කොටුවට ලබා ගන්නවා. ඊට පස්සේ EXPR1 වෙනුවට category කියලා type කරනවා. දැන් query එක ආපහු save කරලා run කරනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති category යටතේ අපේ අවශ්‍යතාවය අනුව high and low පෙන්눔 කරලා තියෙනවා. Q5 I code D code unit price amount හා group ලබා ගන්න. මෙහි group යටතේ ABC සටහන් කළ යුතු අතර amount අගය 100ට අඩු හෝ සමාන නම් Aද 100ත් 200ත් අතර නම් Bද 200ට වැඩි නම් Cද ලබා දෙයි. code D code unit price amount එන්නේ buying information table එක යටතේ. ඒක නිසා මම ඒක table panel එකට add කරගන්නවා. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා අවශ්‍ය කරන field ටික design grid එකට add කරගන්නවා. දැන් මම මේක Q5 විදියට save කරගන්නවා. දැන් අපි group column එක හදන්න අවශ්‍ය කරන expression build එක ලබා ගන්නවා. මේ අවස්ථාවේදීත් අපි if function එකක් පාවිච්චියට ගන්නවා. function built-in function if අපි දැන් දන්නවා if එක පාවිච්චි කරන්නේ data set එක කොටස් දෙකකට බෙදා ගන්න. හැබැයි අපේ ප්‍රශ්නේ හැටියට අපිට data set එක A B C කියලා group තුනකට කඩා ගන්න වෙනවා. මේ සඳහා මම පාවිච්චි කරන්න යන්නේ nested if එකක්. ඒ කියන්නේ if එකක් ඇතුලේ තව if එකක්. එළියේ තියෙන if එකෙන් මුලින්ම data set එක A group එකට සහ නොවන ලෙස කොටස් දෙකකට බෙදා ගන්නවා. ඒ කියන්නේ පළවෙනි if එකේ expression එක වෙන්නේ amount කුඩා හෝ සමානයි 100. true part A. අපේ ප්‍රශ්නේ හැටියට false part එක යටතේ BC දෙකම දාන්න වෙනවා. ඒත් අපිට false part එක යටතේ දාන්න පුළුවන් එකම එක value එකයි. ඒක හින්දා මම false part එක select කරලා built-in function ගිහිල්ලා if එක තෝරගෙන නැවත double click කරනවා. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති false part එක වෙනුවට එතන නැවතත් if expression එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මම ඒ ඇතුලේ තියෙන if එකේ expression එක ලියන්නයි යන්නේ. අපි දැන් 100ට සමාන හෝ කුඩා සියලුම රෙකෝඩ් ටික අහක් කරලායි තියෙන්නේ. ඇතුළට එන්න ඔක්කොම රෙකෝඩ් 100ට වැඩි ඒවා. මේ යටතේ අපි චෙක් කරන්න ඕනි 100ට වැඩි වුණාට 200ට වඩා අඩුද කියලා. ඒ හින්දා මගේ expression එක වෙන්නේ amount less than සමාන 200 කියන එක. ඒ group එකට අපේ data ටික අයිති නම් අපි display කරනවා B කියලා, නැත්තම් පෙන්눔 කරන්නේ C කියලා. if එකක් ඇතුලේ if මේ විදියට පාවිච්චි කරන එකට තමයි nested if කියලා කියන්නේ. expression build එක okay කළා expression එකේ නම group විදියට වෙන් කරනවා. අපි මේක save කරලා run කරලා බලමු. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් group column එක යටතේ ABC නියම විදියට නිරූපණය කරන ආකාරය. Q6 unit price 75ට වැඩි භාණ්ඩවල D code I code හා unit price column වලට අදාළ දත්ත ලබා ගන්න. D code I code unit price තියෙන buying information table එකේ ඒකින්ද අපි ඒක table panel එකට ඊට පස්සේ ඒ field තුනම design grid එකට එකතු කර ගන්නවා. මීට පෙර කතා කරපු හැම උදාහරණයකදීම රෙකෝඩ් තෝරා ගැනීමක් සිද්ධ කරේ නැහැ. හැබැයි දැන් අපිට ඕනි වෙලා තියෙන යුනිට් ප්‍රයිස් එක 75ට වැඩි වෙන රෙකෝඩ් විතරක් ලබා ගන්න. සඳහා මම යුනිට් ප්‍රයිස් කොලම් එක යටතේ තියෙන ක්‍රයිටීරියා එකේ මගේ අවශ්‍යතාවය සටහන් කරන්නයි යන්නේ. ඒක තමයි විශාලයි 75. දැන් අපි query එක save කරලා run කරලා බලමු. නේද? query එක යුනිට් ප්‍රයිස් එක 75ට වැඩි රෙකෝඩ් අපිට ලබා දීලා තියෙනවා. Q7 amount එක 75ට වැඩි හා buying date එක 2013 3 මාසේ 1 දිනට පසු දිනක් වූ භාණ්ඩවල D code I code buying date හා amount column වලට අදාළ දත්ත ලබා ගන්න. D code I code buying date amount ඔක්කොම තියෙන buying information table එක මම table panel එකට add කරා. දැන් query එක හදන්න ඕනි කරන ඔක්කොම field ටික design grid එකට එකතු කරගත්තා. ප්‍රශ්නේදී amount එක වගේම buying date එක ගැනත් අපි සලකලා බලන්න ඕනි. amount යටතේ criteria එක වෙන්නේ විශාලයි 75. ඊළඟට buying date.
මේ අපිට අවශ්‍ය වෙන්නේ බයින් ඩේට් එක 2013 3 මාසේ පළවෙනි දිනට පසු දිනයන් වූ භාණ්ඩ. ඒ වගේම දිනේ මම ලකුණු කරලා තියෙන්නේ. ඒ නිසා greater than ලකුණ මම පාවිච්චි පස්සේ දිනේ. ඕගොල්ලන්ට පේනවා ඇති මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ කම්පියුටර් ඩේට්. ඒ කියන්නේ මාසේ, දිනය, අවුරුදු. මේ යොදලා තියෙන්නේ හෑෂ් ලකුණු දෙකක් අතරේ. වෙලෙම මතක තියාගන්න ඇක්සස් වල ඩේට් එකක් පෙන්වන්න හෑෂ් ලකුණු දෙකක් අතර ඩේට් එක යොදන්නම ඕනි. ප්‍රශ්නේ හැටියට අපි ලබා ගන්න ඕනේ මේ අවශ්‍යතාවයන් දෙකම තෘප්ත කරන රෙකෝඩ්. කියන්නේ මේ කන්ඩිෂන් දෙක AND ඔපරේෂන් එකකින් සම්බන්ධ කරන්න වෙනවා. ඇක්සස් වල AND ඔපරේෂන් එකකින් සම්බන්ධ කරනවා කියලා කියන්නේ ක්‍රයිටීරියා රෝ එක දිගේ එක දිගට ලියන එක. දැන් අපි query එක save කරලා run කරලා බලමු. ඔයගලන්ට පේනවා ඇති අපි ලබා දුන් අවශ්‍යතාවයන් දෙකම තෘප්ත කරන රෙකෝඩ් විතරක් query එකෙන් ලබා දීලා තියෙනවා. 8 ටෙලිෆෝන් නම්බර් හි දෙවන අංකය ලෙස 8 පවතින වෙලෙන්දන්ගේ ඩීකෝඩ් ඩීනේම් හා ටෙලිෆෝන් නම්බර් කොලම් වලට අදාළ දත්ත ලබා ගන්න. ටෙලිෆෝන් නම්බර් ඩීනේම් පවතින ඩීලර් ටේබල් එකෙන් අපි ඒක ටේබල් පැනල් එකට ඇඩ් කරනවා. ඊට පස්සේ අවශ්‍ය ෆීල්ඩ් ටේබල් ග්‍රිඩ් එකට එකතු කර ගන්නවා. ප්‍රශ්නයට අනුව දෙවැනි ස්ථානයේ 8 ඉලක්කම සඳහන් ටෙලිෆෝන් නම්බර්ස් අඩංගු රෙකෝඩ් ලබා ගන්න සිද්ධ වෙනවා. සඳහා මම පාවිච්චි කරන්නේ like ඔපරේෂන් එක. අපි දන්නවා like අපි පාවිච්චි කරන්නේ string variable සංසන්දනය කරන්න. like space ඊළඟට ඩබල් කොටේෂන් ඇතුලේ මට සංසන්දනය කරන්න ඕනි වෙන string එක මං ටයිප් කරනවා. string එකේ පළවෙනි අංකයේ විදියට ඕනිම ඉලක්කමක් ගන්න පුළුවන් හින්දා මං එතෙන්ට question mark එක ඇතුල් කරනවා. දෙවන ස්ථානයේ 8. ඊළඟට ආයිත් අපිට ඕනිම ඉලක්කම් ගණනාවක් යොදා ගන්න පුළුවන්. ඒ හින්දා මම තරු ලකුණ පාවිච්චි කරනවා. තෙන්දි බලන්න අපි question mark එක පාවිච්චි කරේ ඕනෑම ඉලක්කමක් පෙන්වන්න සහ තරු ලකුණ පාවිච්චි කරේ ඕනෑම ඉලක්කම් ගණනාවක් පෙන්වීමට. ඒක සේව් කරලා රන් කරලා බලමු. ඕගොල්ලන්ට පේනවා දෙවෙනි ස්ථානයේ 8 සඳහන් ටෙලිෆෝන් නම්බර් අඩංගු රෙකෝඩ් විතරක් තෝරලා තියෙන ආකාරය. Q9 යුනිට් ප්‍රයිස් එක 60ට සමාන නොවන හෝ amount අගය 150 350 අතර පවතින භාණ්ඩවල D code, I code, amount හා unit price කොලම් වලට අදාළ දත්ත ලබා ගන්න. ප්‍රශ්නයට අනුව අවශ්‍ය කරන සියලුම ෆීල්ඩ් සඳහන් වන buying information table එක අපි ඇඩ් කරගන්නවා. ඊපස්සේ ඒකෙන් අවශ්‍ය කරන ෆීල්ඩ් ටික design grid එකට දාගන්නවා. ඒ අනුව අපිට amount එක වෙන වගේම unit price එක ගැනත් බලන්න සිද්ධ වෙනවා. මුලින්ම මම unit price එක යටතේ මගේ අවශ්‍යතාවය ලියනවා අසමානයි 60. ප්‍රශ්නයට අනුව අවශ්‍යතා දෙකෙන් එකක් හෝ තෘප්ත කරන රෙකෝඩ් තෝරා ගැනීම ප්‍රමාණවත් වෙනවා. ඒ කියන්නේ O ඔපරේෂන් එක. ඇක්සස් වල O ඔපරේෂන් එක පෙන්눔 කරන්නේ එකක් යටින් අනික ලිවීමෙන්. ඒ හින්දා මම amount එකට අදාළ අවශ්‍යතාවය ලියන්නේ ඊට පහළ row එකේ. ට අනුව පරාසයක් සලකා බලන්න ඕනි හින්දා between operation එක පාවිච්චි කරනවා. between 150 and 350. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි දීපු condition දෙකෙන් එකක් හරි තෘප්ත කරන දත්ත query එක යටතේ දක්වලා තියෙනවා. amount අගය 200ට වැඩි හෝ සමාන භාණ්ඩවල I name column අදාළ දත්ත ලබා ගන්න. ඕගොල්ලන්ට පේනවා ඇති I name තියෙන්නේ item table එකේ, amount තියෙන්නේ buying information table එකේ. හින්දා අපිට මේ query එක හදන්න item වගේම buying information table එකත් අවශ්‍යයි. නිසා table දෙකම table panel එකට add කරලා අවශ්‍ය කරන column ඒවායින් design grid එකට add කරගන්නවා. ඊට පස්සේ amount යටතේ criteria එක වැඩි හෝ සමාන 200. හැබැයි query එක මේ විදිහට run කරොත් amount field එකත් අපේ query එකට අන්තර්ගත වෙනවා. එහෙම නොවෙන්න amount යටතේ තියෙන show එකේ tick එක මම අහක් කරනවා. ඒ තමයි ඒ query එක run කරාම ආපු output එක. brown rice විකුණනු ලබන වෙළෙන්දාන්ගේ D name හා telephone number column වලට අදාළ දත්ත ලබා ගන්න. ප්‍රශ්නේ එන වෙළෙන්දාන්ගේ D name telephone number තියෙන්නේ dealer table එකේ. හැබැයි
item වල නම තියෙන්නේ item table එකේ. ඒ හින්දා query එක හදන්න item table එකයි dealer table එකයි දෙකම table panel එකට add කරගන්න ඕනි. ඒත් ඔයගලන්ට පේනවා ඇති මේ table දෙක අතර සම්බන්ධයක් නැහැ. සම්බන්ධතාවය ඇති කර ගැනීමට buying information table එකත් මෙතනට add කරගන්න ඕනි. තියෙන්නේ අවශ්‍ය කරන field ටික design grid එකට add කරගන්න එක. මේකේ criteria එකේ සමානයි brown rice කියලා දක්වනවා. ගේම show යටතේ තියෙන tick එක හක් කරනවා. තමයි query result එක. Q12 amount අගය 50යි 300 හෝ 400 වන හා කඩේ available වන භාණ්ඩවල I-name amount හා availability ලබා ගන්න. I-name availability item table එනුත් amount buying information table එනුත් හම්බෙන හින්දා table දෙකම table panel එකට add කරා. ඊට පස්සේ අවශ්‍ය field design grid එකට එකතු කරගත්තා. ප්‍රශ්නයට අනුව amount එක වගේම availability ගැනත් අපි සලකා බලන්න ඕනි. ප්‍රශ්නයට අනුව amount අගය 50 හෝ 300 හෝ 400 වීම ප්‍රමාණවත් වෙනවා. ඒ කියන්නේ 50යි 300යි 400 ඇතුල් වන list එකෙන් එකක්. හින්දා මම මේ සඳහා in operation එක පාවිච්චි කරනවා. in වරහන් 50, 300, 400 දැන් මම වරහන වහනවා. ඊළඟට availability. ඒ කියන්නේ ටික් එකෙන් පෙන්눔 කරන දත්ත අපි ලබා ගන්න ඕනි. ටික් එක කියන්නේ years. ඒ හින්දා මම මෙතන years සඳහන් කරනවා. හැම වෙලේම මතක තියාගන්න years no data type එකේ ටික් එකකින් පෙන්වන දත්ත ලබා ගැනීමේදී ඉල්ලා සිටින අවශ්‍යතාවය අනුව years හෝ no කියන වචන විතරයි අපි පාවිච්චි කරන්නේ. දැන් අපි මේක රන් කරලා බලමු. ඔයගොල්ලන්ට පේනවා output එකේ අපිට අවශ්‍ය කරන දත්ත ලබා දීලා තියෙනවා. Q13 D address නොමැති හෝ Rose Road පදිංචි සිටින වෙළෙන්දන්ගේ D name හා D address ලබා ගන්න. query එක හදන්න ඕනි කරන හැම field එකක්ම තියෙන dealer table එකේ. ඒකින්ද මම ඒක table panel එකට add කරගන්නවා. ඊපස්සේ D name එකයි D address එකයි design grid එකට දාගන්නවා. D address එකක් නැති හරි Rose Road එකේ පදිංචි වෙලා ඉන්න හරි වෙළෙන්දුන්ගේ නම් සහ address ගත වුණේ නැද්ද කියලා බලන්න පාවිච්චි කරන්නේ is null operation එක. ඒ නිසා D address යටතේ criteria එකේ is null කියලා මුලින් සටහන් කරනවා. address එකක් සටහන් වෙනවා නම් දැන් අපි බලන්න ඕනි එයා Rose Road වල පදිංචි වෙනවද කියලා. ඒ නිසා ඊට පහළ row එකේ like operation එක පාවිච්චි කරලා මගේ අවශ්‍යතාවය මම සටහන් කරනවා. ik space දැන් මගේ double quotation එක මම ආරම්භ කරනවා. ඒක ඇතුලේ star Rose Road star දැන් මගේ double quotation එක මම close කරලා දානවා. දැන් අපි query එක save කරලා run කරාම මේ විදිහේ output එකක් එනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති Rose Road වල පදිංචි වෙලා ඉන්න හරි address එකක් නොමැති හරි වෙළෙන්දුන්ගේ නම් සහ address තෝරලා තියෙනවා. Q14 buying date දින 2013 3 මාසේ 1 දිනට පෙර දිනයක් වන භාණ්ඩවල I-name කොලමයට අදාළ දත්ත ආරෝහණ ආකාරයට ලබා ගන්න. අපි දැන් දන්නවා මේ query එක හදන්න item වගේම buying information table එකත් අවශ්‍යයි. ඒ හින්දා table දෙකම table panel එකට දාගෙන එතනින් අවශ්‍ය කරන field design grid එකට add කරගත්තා. ප්‍රශ්නයට අනුව අපිට ෆිල්ටර් කරන්න වෙන්නේ buying date එක 2013 3 මාසේ 1 දිනට පෙර දිනයන්. ඒ නිසා කුඩා #3 ඇලයිරක් 1 ඇලයිරක් 2013 මෙයින් අපිට 2013 3 මාසේ 1 දිනට පෙර දිනයන් ලබා ගන්න පුළුවන්. මීට අමතරව data set එක ආරෝහණ ආකාරයට ලබා දීමත් මෙම ප්‍රශ්නයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම I-name යටතේ තියෙන sort row එකේ ascending කියන එක තෝරනවා. දැන් අපිට පුළුවන් query එක save කරලා run කරන්න. මේ තියෙන්නේ ආරෝහණ ආකාරයට සකස් කරපු අපේ data set එක. Q15 I-name හා AA භාණ්ඩ යටතේ විකුණු සියලුම භාණ්ඩ ගණන ලබා ගන්න. I-name item table යටතේ amount buying information යටතේ එන හින්දා table දෙකම table panel එකට add කරගත්තා.
ඊට පස්සේ iname එකයි amount එකයි design grid එකට add කරගත්තා. මෙච්චර වෙලා කතා කරපු හැම ප්‍රශ්නයකටම වඩා මේ ප්‍රශ්නේ වෙනස් වෙනවා. ඒ මොකද කියනවා නම් මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ iname එක සහ ඒක යටතේ විකුණනු ලැබපු සියලුම item වල එකතුවයි. ඒ සඳහා ප්‍රථමයෙන් අපිට database එකේ තියෙන සේරම record iname අනුව කොටස් වලට කඩා ගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ අදාළ කොටස් අනුව amount එකේ sum එක ලබා ගන්න සිද්ධ වෙනවා. මේ වගේ අවස්ථාවක උපකාරයට එන්න option එකක් access වලින් සපයලා තියෙනවා. ඒක තමයි summation ලකුණෙන් පෙන්නන totals. ඒකට ක්ලික් කරාම අලුත් row එකක් අපේ design grid එකට එකතු වෙනවා totals කියලා. මේ row එක පාවිච්චි කරලා අපිට දත්ත කොටස් වලට කඩා ගන්නත් ඒ කොටස් යටතේ අවශ්‍ය කරන ඔපරේෂන් ක්‍රියාත්මක කරන්නත් හැකි වෙනවා. මේ ප්‍රශ්නයට අනුව මම iname අනුව data set එක කොටස් වලට කඩා ගන්නවා. ඒ නිසා iname යටතේ total එකේ group by යොදනවා. ඊට පස්සේ මට අවශ්‍ය වෙන්නේ එක එක group එකට අනුව amount එකේ sum එක ලබා ගන්න. ඒ නිසා amount යටතේ total එකේ මම sum කියන එක select කරනවා. අපි මේක save කරලා run කරලා බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති එක item එකෙන් විකුණන ලද සියලුම item ගණන මේකෙන් දැක්වෙනවා. වෙළෙන්දාන්ගේ name හා ඔහුගේ වැඩිම හා අඩුම විකුණුම් මිල ලබා ගන්න. වෙළෙන්දාන්ගේ නම් තියෙන්නේ dealer table එකේ, unit price එක තියෙන්නේ buying information table එකේ. ඒකේ හින්දා table දෙකම මම table panel එකට දාගත්තා. ඊට පස්සේ d name එකයි unit price එක දෙවතාවකුයි design grid එකට add කර ගන්නවා. මම දෙසරයක් unit price එක design grid එකට දාගත්තේ එකක් minimum සඳහා සහ අනිත් එක maximum සඳහා. දැන් පෙර ප්‍රශ්නයේ විදිහටම totals click කරලා total row එක design grid එකට ලබා ගන්නවා. මේ වෙලාවේදී අපිට අවශ්‍ය වෙන්නේ වෙළෙන්දුන්ගේ එහෙම නැත්නම් dealers ලගේ අඩුම සහ වැඩිම unit price එක පෙන්වන්න. ඒ නිසා මම data set එක d name අනුව කොටස් වලට බෙදා ගන්නවා. ඊට පස්සේ පළවෙනි unit price එකට අනුව mini කියන minimum ගන්න function එකත් දෙවෙනි එකට max කියන maximum ගන්න function එකත් select කරා. මේක තමයි query එක run කරාම අපිට ලැබුණු output එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ වෙළෙන්දන් අනුව ඒගොල්ලන්ගේ වැඩිම සහ අඩුම මිල ගණන් සඳහන් වෙනවා. Q17 වෙළෙන්දන්ගේ name ඒ වෙළෙන්දා යටතේ විකුණු සියලුම භාණ්ඩවල මිලෙහි සාමාන්‍ය අගය හා භාණ්ඩ වර්ග ගන්න ලබා ගන්න. වෙළෙන්දන්ගේ නම් dealer table එකෙත් මිල ගණන් buying information එකෙත් සඳහන් වෙනවා. ඒ හින්දා table දෙකම අපිට query එක හදන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ d name එකයි unit price එකයි භාණ්ඩ ගන්න සලකා බැලීම සඳහා I code එකයි මම design grid එකට add කර ගන්නවා. දැන් ඉස්සෙල්ලා වගේම totals එක පාවිච්චි කරලා total row එක design grid එකට add කර ගන්නවා. දැන් d name එකෙන් group කරලා I code එක යටතේ count එකත් unit price එක යටතේ AVG තෝර. මෙතෙන්දි මතක තියාගන්න count function එකෙන් ලැබෙන්නේ column එක ඇති item ගණනයි. ඒ වගේම AVG වලින් ලැබෙන්නේ සාමාන්‍ය අගයයි. මේ තමයි අපේ query result එක. Thank you. ඕගොල්ලන්ගේ note එකත් මේත් එක්ක පරිහරණය කරන්න. ඊට පස්සේ activity 1 එක සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න.